නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යදිදං සබ්බ සංඛාර සමතෝ නිබ්බානං තීති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාවට සවන් දෙන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ සදහැවතුනි තථාගත බුදු පියාණන් වහන්සේ හෙළි කරවදාලා වූ ධර්ම න්‍යායන් සරල කරමින් පැහැදිලි කරමින් ඔබට සමීප කරන්න අපි උත්සාහ කරනවා. එහුදෙක් ජීවිතෙන් පරිබාහිර දෙයක් වශයෙන් නොව එලියා කියා පාඩම් කරගත යුතු දෙයක් වශයෙන් පමණක් නොව එයින් ලැබෙන විභාගයෙන් පාස් වීමේ ප්‍රතිඵලය පමණක් නොව ඊට එහාට අනුගමනය කිරීම තුළින් තමන්ට හමු යුතු බුදුරජාණන් වහන්සේට පමණක් නොව සමස්ත සත්ව සමූහයාටම නොන පාවිච්චි කරන්න පුළුවන් නම් මොනගස්වා ගත යුතු හැම දිනෙකම මොනගස්වා ගත යුතු ඒ වගේම මිනිස් වර්ගයා නොසිතන ආකාරයේ උත්තරීතර සැනසීමකට මඟ බව ශ්‍රාවක පිරිස් කෙමෙන් තේරුම් ගත යුතුයි. කෙමෙන් ගැඹුරට යමින් තේරුම් ගත යුතුයි. කෙමෙන් තමන් ඒ සඳහා කෙබඳු පිළිවෙතක් අනුගමනය කළ යුතුදැයි තේරුම් ගත යුතුයි. ඒ සඳහා අපට නොයෙක් දහම් පෙළවල් මේ ත්‍රිපිටක ග්‍රන්ථ සමූහය තුළ තිබී හමු වෙනවා. දීර්ඝ වශයෙන් පැහැදිලි කළ හැකිද. ඒ වගේම කෙටි දෙයකින් සරලව පැහැදිලි කළ හැකි තැන්. මම හිතන්නේ ඒ යුගයන්හිදී තථාගත බුදු පියාණන් වහන්සේට හමු වුණ අය පිළිබඳව තේරුම් ගැනීම තුළ තමයි මේ දීර්ඝ වශයෙන් කෙටියෙන් ආදී විවිධ වශයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. එබඳු එක් පදයක් තමයි මා මේ ගත්තේ. මේ පදය තුළ පවතිනා වූ විග්‍රහයන් ආකාර තුනකින් පවතින බැවින් සහ නොගැඹුරු ආකාරයන් සත්‍ය වශයෙන් සලකන බව සමාජයේ ඇතැම් ප්‍රකාශ තුළ අපි දකින බැවින් මේ විග්‍රහය ඔස්සේ අපට සත්‍යයේ නොවන බව පැහැදිලි කරන්නට අවශ්‍යයි තේරුම් ගත යුතු අය සඳහා. තේරුම් ගත අයට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ නිබ්බානං කියන පදයට අදාළ තත්ත්වය සිතින් හිතාගන්න කල්පනා කරන්නේ නැතුව අපි ඒකට කියන්නේ මේ ජීවිතේම දුක් කෙලවර කර ගැනීම කියන්නේ. ඔබට දුක් පවතිනවද? ඒ දුක් උපදින අවස්ථාවවලදී දුක් නැත්නම් තමයි මේ සැනසීම තියෙන්නේ. බාහිර ලෝකයේ යම් යම් කාරණා නිසා ඔබට දැවෙන තැවෙන කාරණා හටගන්නවා නම් ඒ බාහිර ලෝකයේ කාරණා නිසා දැවෙන තැවෙන හටගන්න හේතු නැති වුණ දවසට ඔබට ඒ දැවිල්ල තැවිල්ල නැතුවම තමයි ඒ ස්වභාවය අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා දැවෙන තැවෙන හේතු අයින් නොකර එතෙන්ට යන්න බෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙනවා
යදිදං සබ්බ සංකාර සමතෝ යම් විටක සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද අන්න ඒ තුලින් හොයාගන්න වෙන්නේ. මෙන්න මේ සබ්බ සංකාර සමතේ කතා කරන්න තමයි මේ මාතෘකාව මම ගත්තේ. තව ඒතං සන්තං ඒතං පරිණිතං මුලින් තියෙනවා ඒක අගට ගනිමු අපි. දැන් මෙන්න මෙතන මේ සැබෑ තත්ත්වයටපත් වෙන්නට ඊට මෙහා පැත්තේ තියෙන අර්ථ විග්‍රහයන් වල අතර වීම බාධාවක් වුණා. බාහිර වස්තුන්ට කසල් ගොඩවල් වලට සංකාර කියලා කියනවා. ඒවා දිරා යාම අනිත්‍ය කියලා තාමත් කතා කරන අය ඉන්නවා. ඒවා දිරා ගියාම පොර ගොඩවල් බවට පත් වෙනවා සංසිඳීමක් වෙන්නේ නැහනේ. අනිත් එක ඒක මේ ප්‍රඥාවෙන් දකින දෙයක් නෙමෙයි දැසින් දකින දෙයක්. එරත් එය බුදුදහමෙන් පිටස්තර ලෝකයා දකින දෙයක්. මේ බුදුරන්ගේ සොයා ගැනීම බුදුදහම පිටස්තර ලෝකයා දකින සරල දෙයක් වෙන්න බෑ මේ සංසිඳීම සඳහා. මොකද පුබ්බේ අනනුස්සතියතු ධම්මේසුනේ. පෙර නොඇසු නොදුටු දෙයක්. එනිසා ඒ සයන්න බිඳුව අල්ප ප්‍රාණකායනයන් සංඛාර කියන ද්‍රව්‍යයට අයිති දිරා යාම සංසිඳීමක් හෝ අදාළ කතුනට අදාළ නැති බව ඔබ තේරුම් ගන්න. අනතුරුව බ්‍යාමමත්තේ කලෙබරේ පදේ තේරුම් ගන්න. සංඥා මාත්‍රයක් වූ බඹයක් පණ ශරීරය තුලින් වදාරමිකව එළියෙන් බලන්න කියලාත් නැහැ. අනතුරුව වෛද්‍ය විද්‍යාව විවරණය කරනවා වගේම බුදුරජාණන් වහන්සේත් වෙනත් ආකාරයෙන් විවරණය කරනවා මේ පුද්ගලයා දොරවල් තුනක ක්‍රියාවකට කය වචන සිත මේ තුන පවත්වන්නට සිතේ එකතු වෙන කාරණාවලට සංකාර කියලා කියනවා. දැන් මේ කතා කරන වචන කතා නොකර හිතේ සකස් කරන්න පුළුවන්. තනියෙන් හිතා ඉන්නකොට මේක කටින් කියවන්නේ නැතුවට හිතින් කියව. එතකොට යන්නේ ඒක තමයි වචී සංකාරය. වචී සංකාරයට අවශ්‍ය විතක්ක ਵਿਚාරය. ඒ වගේම මේ ආස්වාස වාතයේ යම් දවසක නැතර වුණොත් ඊට පස්සේ කයේ රුධිරේ ගමනාගමනය නතර වෙලා කය රාශි වීමත් නතර වෙනවා. එහෙනම් ආස්වාස වාතයේ මත කාය සංකාර. ඒ වගේම කායට වචනට දෙන්නේ නැතුව හිතේ කල්පනා කර කර නිදා ගන්න වෙලාවට නැත්තම් හිතින් මේ පැසව ඉන්නවා. ඒවැය තියෙන දුක් සැප වේදනා විඳිනවා. ඒ මනසට එන්න කාරණා සංඥා වේදනා නිසා කියලා පෙන්වලා තිබෙනවා. එතකොට මේ කාය වචී මනෝ සංකාර තුනත් සබ්බේ සංකාරා කියලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ අවුරුදු 35 දී උන්වහන්සේට කාය වචී මනෝ සංකාර අවුරුදු 80 දක්වා තිබුණා. නමුත් නිවීම කියන්නේ සබ්බ සංකාර සමතය කියලා කියනවා නම් එහෙනම් ඒවා කාය වචී මනෝ සංකාර නම් ඒවා සංසිඳිලා නැහැ උන්වහන්සේගේ අවුරුදු 80 දක්වා. නොත් 35 දී සංසිඳුන තව මොනවා හරි දෙයක් තියෙන්න ඕන. මොකද 35 දී තමයි උන්වහන්සේ ඔය සාන්ත සුවයටපත් උනේ සහ නිවීමටපත් උනේ. එවැවිනුයි පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලා බුදුරජාණන් වහන්සේ ඒ භාගතුන් වහන්සේ නිවිලා ඉඳගෙන නිවෙන හැටි කියලා දෙනවායි කියලා පෙන්නන්නේ. එබැවින් බාහිර වස්තු වල සංස්කාරයන්ගේ අනිත්‍යත් නොවිය යුතුයි. කය වචී මනෝ සංකාරත් බුදුදහමේ සබ්බේ සංකාර නොවිය යුතුයි කියලා මම කල්පනා කරනවා. මොකද 35 වෙනි වියේදී උන්වහන්සේගේ සංසුදනේ මොනවද? අන්න සබ්බං සංකාර සමතය. ඒවා කාය වචී මනෝ නෙවෙයිනේ. එහෙනම් බුදුන් වහන්සේ සංඛාර කියලා දෙයක් හොයාගෙන ඒක සමතේටපත් කරගත්තා. මිනිසා සංඛාර කියලා දෙයක් දන්නේ නැතුව නමුත් දන්නේ නැති වුණාට සංඛාර රැස් කරමින් ඒ අනුව භව ගමනක් හදන් ඉන්නවා. අන්න හොයන්න යන්න වෙනවා. මේ මිනිසාගේ අනුගමනීය ක්‍රියාකලාපය එහි ප්‍රතිඵල වල තිබෙනා වූ පහළ ඉහළ තත්ත්වයන් නැත්නම් සැප දුක ස්වභාවයන් අනුව පහළ සිට ඉහළට
වෙනත් සමයන් වල බෙදලා නැහැ. ත්‍රිපිටකයේ පරිවංශන සූත්‍රය හෝ සරියුත් මහ රහතන් වහන්සේගේ සංගීත සූත්‍රය තුල ඔන්න ඔක බෙදලා තිබෙනවා. එතකොට ඒක පාඩම් කරන්න නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. අපි ළඟ මේක තිබෙනවා නම් අපි මේකට එකතු වෙමින් මේ බුදුන් වහන්සේ වදාළ මගද යන්නේ සංඛාර නිරෝධයටද යන්නේ සංඛාර රැස් කරන්නද යන්නේ. ගාතාවක් ගනිමුකෝ අපි. යංකින් දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. යම දුකක් හට ගන්නවා නම් ඒ සංඛාර නිසා. සංඛාරංච නිරෝධේන නැති දුක්ඛ සම්භවෝ. සංඛාර නිරෝධය කියන්නේත් අර සංසිඳීම. දුක් හට ගන්න නැහැ කියලා තියෙනවා. එහෙනම් බුදු සමය තුල මිනිසාට සංඛාර නිරෝධය සඳහා ප්‍රතිපදාවක් යෝජනා කරන අතර මිනිසා බුදුන් හමුවෙන්ට පෙර සංඛාර රැස් කිරීමේ ප්‍රතිපදාවක යෙදී ඉන්නවා ඔහු දන්නේ නැති වුණාට. අන්න ඒ සංඛාර සම්බන්ධයෙන් තමයි නිත්‍ය හරි අනිත්‍ය හරි දකින්න ඕනේ. කොයිතින් අපි එබඳු තත්යකටපත් වෙන්නේ නැතුව කෙස්වලුම් වල මේ ඇති වෙන නැති වෙන එක ස්වභාවය බල බල අනිත්‍ය බල බල ඉන්නවා. අතරමඟ නතර වෙලා ආයෙත් තැනට යන්නේ නැහැ. අන්න අපට හමු වෙනවා මේ සත්වයාගේ සසර ගමන හොයනකොට බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා නවසත්තාවාසයක 31 තලයක් සඳහා උත්පත්ති ස්ථාන තිබෙනවා එක එක පුද්ගලයාට. සියලු දෙනා යන්නේ එක තැනකටයි යන්නේ. 31 තලයටම යන්නේ එක සැරේට එක තැනටයි යන්නේ. මේ යන ස්වභාවය අනුව ඒක ඊට පස්සේ විග්‍රහ කරලා තියෙනවා කාම දුගති, කාම සුගති, රූපී අරූපී භව කියලා. අන්න මේ කාම සුගති, කාම සුගති සහ රූපී අරූපී භව හදන ඒවා ලබා දෙන ඒවා තමයි මේ අபிසංකාර කියන පදෙන් පාවිච්චි කරන්නේ. අන්න මිනිසා විසින් චිත්තාභ්‍යන්තරේ අනාගත ඵල උපදින්නට හේතු රැස් කිරීම කියන අර්ථය තමයි අபிසංකාර කියලා කියන්නේ. අන්න ඇතමෙක් සෝකායස බෙදෝ පරම්මරණා දුක්ගතින් උප්පජ්ජති. තිරච්ඡාන ගතින් උප්පජ්ජති. තිරස්ථාන යෝනින් උප්පජ්ජති. ඒ දෙපයින් ගිහින්ද ශරීරයෙන් ගිහින්ද නෑ. අන්න රැස් කරපු හේතුවක ඵලය. ඒකට කියන්නේ අපුඤ්ඤාභි සංකාරය. අපුඤ්ඤාභි සංකාරය මිනිසා රැස් කරાવી පව් කරනවා කියන්නේ ඒකට ඒකේ ඵලය මරණයෙන් එහා පැත්තට කාම දුගතිය. තනක් උතන හෝ. අනේක අபிසංකාරයක්. දෙවෙනි එක ඒ හොඳ නෑ කියලා ඉගෙන ගත්තාම මව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් මේක හොඳ පැත්තට හරවා ගන්නවා. ඒත් අනාගත ඵල සඳහා හේතු වෙන බැවින් ඒකට පුඤ්ඤාභි සංකාර කියනවා. අන මිනිස්සු පෘථග්ජන සමාජයේ පව් රැස් කරනවා, පින් රැස් කරනවා. එහෙනම් හු අபிසංකාර කරමින් ඉන්නේ. මේ පිළිබඳව හොයාගත්ත අය මේ දෙකේ අනාගතයේ කාම දුගතිය සහ සුගතිය කියලා තේරුම් අරගෙන මේ දෙකට එහා ගිය සොයක් යමින් මේ දෙක බලෙන් යට හැරියා. මග ඇරියා. එතකොට උන්ගේ හිතට ආපු තවත් අபிසංකාරයක් තියෙනවා. ඒකට මේ දෙකට අයිති නොවන ආනෙජ්ජ කියන වචනේ පාවිච්චි කරනවා. ඥාන කුසල් කියලා පාවිච්චි කරනවා. ඒ අபிසංකාරය රැස් කරගත්ත මිනිස්සයාට මරණයටපත් වෙනකොට අදාළ තැනට උත්පත්ති රූපී අරූපී බමතලවල. අපි මේක අපේ ධර්ම දේශනාවල පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියලා කතා කරනවා. දැන් මේ ටික සංසාරේ නේද? අර පිනෙන් පරලෝ යාම දෙවියන් අතරට මිනිසුන් අතරටත් එකතු වෙනවා. දැන් අන්න අபிසංකාර සංකාර රැස් කිරීම නිසා අපුඤ්ඤාභි සංකාරයෙන් කාම දුගතිය, පුඤ්ඤාභි සංකාරයෙන් සප්තකාම ස්වර්ගයේ ආනිජ්ජාභි සංකාරයෙන් බඹලව. භව ගමන නේද? භව ගමනට අදාළ දේවල් රැස් කරලා භව නිරෝධය ලබන්න පුළුවන්ද? සාතතාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. මේ භව නිරෝධය සඳහා දේශනා කළ ධර්මයේ නැති නිසා නේද අපුඤ්ඤාභි සංකාරය අතහැරලා ආනිජ්ජාභි සංකාරය නොදන්නා නිසා පුඤ්ඤාභි සංකාරය මිනිසාගේ ආගමික ජීවිතයේ බවට කලක් තිස්සේපත් වෙලා තිබුණ ඊට එහාට පෙනුන්නේ නැත්තේ. තථාගතයන් වහන්සේ වදාහරනවා ඒ ශාන්ත ප්‍රණීත භාවයේ පත් වීම සඳහා සංකාර සමතයටපත් වෙන්න ඕන.
අපි සංකාර රැස් කරන පාරක ඉන්නවා. සංකාර රැස් වෙන්නේ සංකාර අනිත්‍ය නිසාද සංකාර නිට්ටය නිසාද? විපල්ලාස සූත්‍රයෙන් හොයාගත්ත හැකි අනිත්‍ය නිත්‍ය සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ අනිත් දුක්ඛ අනාත්ම. දේවල් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. දැන් ජාති මරණ ගාමිනීම සිදු වෙන්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් එනම් තත්ත්වය පවේදී පව නිත්‍ය සුඛාත්ම කොට ගන්නවා. හෙවත් අපුඤ්ඤාභි සංකාරය. පිනේදී පින නිත්‍ය සුඛාත්ම කොට ගන්නවා. හෙවත් අපුඤ්ඤාභි සංකාරය. ධානයේදී ධානය නිත්‍ය සුඛාත්ම කොට ගන්නවා. කවුරුවත් කවදාවත් ඒ වචනේ පාවිච්චි කරලා මේ වැඩේ කරේ නෑ. මේ වචනේ යෙදුවට මේකට වෙනත් අර්ථයක් හොයාගන්න වෙනවා. මේ අபிසංකරණය කියන පදේදී. ඒ වගේම බුදුවරෝ නැහැ මේ නුවණ දියුණු කර ගැනීමේදී ප්‍රඥාව නෙමෙයි බුද්ධිය මේ අபிසංකාර එකට වඩා එකක් හොඳයි කියලා හොයාගෙන මේ භව ගමන හදන්න පුළුවන්. එබැවින් සංකාර රැස් කිරීමේ භව ගමන බුද්ධ ආගම නෙවෙයි. ඒක බුදුන් වහන්සේ වදාළ සංඛාර නිරෝධය නැති නිසා හදාගත්ත විකල්පයක් විතරයි. නමුත් මේ ත්‍රිපිටකයේ පෙන්වන්නේ යදිදං සබ්බ සංඛාර සමතෝ මිනිසා විසින් සබ්බ සංඛාරයන් සංසිඳීමටපත් කිරීම තමයි බුදු සමය ආගමික ජීවිතය කියලා කියන්නේ. මිනිසාට මිනිස් හදවත් තුළ විප්ලවයක් ලබා කර දීම සඳහා ලබා දීමට නම් මෙන්න මේ කියන කාරණාව මිනිසා තුළ ක්‍රියාත්මක වෙන්න ඕන මිනිසාය හඳුනා ගන්න වෙනවා. දැන් මේක තව ටිකක් සිංහලට ගන්න. පව් රැස් කරනවා පවෙන් අපාය යනවා. පින් රැස් කරනවා පිනින් කාමසුගතිය යනවා. දානකුසල් ඔබට තේරුමක් නැහැ රැස් කරගත්තයි බඹලෝ යනවා. ඔවුන් සංකාර රැස් කිරීමේ මිසක් ඔවුන්ට කාටවත් සංකාර සමතය හම්බ වෙලා නැහැ නේද? යං කිඤ්ඤ දුක්ඛං සම්භෝති සබ්බං සංකාරපච්චය සංකාරපත්‍යෙන් දුක හට ගන්නවා. එහෙනම් ඔවුන් කවුරුත් දුකින් මිදෙලා නැහැ නේද? මෙන්න මේ අපුඤ්ඤාභි සංකාරයයි පුඤ්ඤාභි සංකාරයයි ආනිජ්ජාභි සංකාරයයි නැත්නම් ඕන නැහැ තියෙන එකක් සංසිඳවීමටපත් කරගන්න ඕන නේද? සාන්ත ප්‍රණීත බවක් විඳින්න. නැත්නම් භව ගමනනේ හැදෙන්නේ. අපිට කියන්න බලන්නේ සංකාර රැස් කිරීමෙන් භව ගමන හැදේවි සංකාර නිරෝධයෙන් භව නිරෝධ වෙයි. ඒ නිසා සංකාර නිරෝධය තමයි බුදුන් වහන්සේගේ භව නිරෝධාය භව නිරෝධය පිරිස කරන ධර්ම දේශනාව. නමුත් ඒක ජීවිතේට එක සැරයක් කරන්න ඕන දෙයක්ද? දවසට එක සැරයක් කරන්න ඕන දෙයක්ද? අවුරුද්දකට එක සැරයක් කරන්න ඕන දෙයක්ද? නැහැ. ඊට වඩා සියුම්ව තේරුම් ගන්න ඕන එක. ඒ නිසා ඒකට කියනවා නැවත නැවතත් බලමින් වාසය කරන්නට වෙනවා. මොහොතක් පාසා අරමුණක් පාසා අபிසංකාරයක් පාසා. දැන් මේක රැස් වෙන්නේ කොහෙද? ඔබේ සිත තුළ. ඔබේ සිත තුළ රැස් වෙන ආකාරය ඔබ දන්නේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා පෙළ දහම වශයෙන්. ඒ පෙළ දහම වශයෙන් පැහැදිලි කරලා දෙන්නේ අනුසෝතගාමී පෙළ දහම හේවත් යන පැත්තට යන එක. සංකාර රැස් කිරීම. සමතේ එක නෙමෙයි. පටිසෝතගාමී පෙළ දහම. දැන් එහෙමනම් ඔබ තේරුම් ගන්නවද? අපුඤ්ඤාභි සංකාරයෙන් සංකාර සමතය හම්බ වෙන්නේ නැහැ. පුඤ්ඤාභි සංකාරය රැස් කිරීමෙන් සංකාර සමතය හම්බ වෙන්නේ නැහැ. ආනිජ්ජාභි සංකාරය රැස් කිරීමෙන් සංකාර සමතය හම්බ වෙන්නේ නැහැ. මේ සංකාර රැස් කිරීම භව ගමන භව ගාමිත්වය. ඒකට අභි කීවේයි මෙතකින් නොනැවති අනාගත ඵලයක් සඳහා අත්විවරන්ත බර බැවින්. ඔබ තුළ මෙන්න මේ අත්විවරම දාන ආකාරය තථාගතයන් වහන්සේගේ දේශනා තුළ පෙළ දහම් වශයෙන් පෙන්වලා තිබෙනවා. ඒට ඔබේ පුද්ගල ස්වභාවය තුළ බලන්නේ නැතුව පුද්ගලයා තුළ දැන් සිදුවෙන දේ තුළ බලන්න ඉගෙන ගන්න වෙනවා. පුද්ගලයා තුළ නම් උපත් එකයි මරණ එකයි ජීවිතෙම එකයිනේ. නමුත් පුද්ගලයා ජීවිතයක් ගත කරන්නේ දවසෙන් දවස. තත්පරෙන් තත්පරය. ඒ වගේම අපේ ජීවිතය ගෙවිලා යන්නේ මොහොතින් මොහොත. ඒ මොහොතට අපි ජීවත් වෙන්නේ කය තුළ වුණාට කයෙන් ජීවත් වෙන්නේ සිත තුළ. සිත තුළටපත් වෙන්නේ අපි
අරමුණු මගින්. එතකොට පාතබමින් ගමනක් යනවා වගේ පියවරෙන් පියවරට ගමනක් යනවා වගේ අරමුණෙන් අරමුණට හිත ඇතුලේ ගමනක් තියෙනවා. අරමුණෙන් අරමුණට තමයි අபிසංකාර රැස් වෙන්නේ. අරමුණෙන් අරමුණට තමයි අபிසංකාර නිරෝධ කරන්නත් ඕන. එසේනම් අපි ඉගෙන ගන්න වෙනවා අරමුණෙන් අරමුණට උපතක් සහ මරණයක් අපි ගාව තියෙනවායි කියලා. තථාගතයන් වහන්සේ පිළිබඳව පැහැදිලි කර වදාරන්නේ යං ඒවං ලහු පරිවත්තං ඇතේ දං චිත්තං හට ගත්ත ගමම්ම නැතෙන්ට තමයි වරන් දීලා තියෙන සිතට. ඊට එහා යන්න දීලා නැහැ. මේ අරමුණු රසය විඳින්න යාමේදී ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් මුල් කොටගෙන ඒ අරමුණු රසය තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ කොහොමද? රූප බලනවා ශබ්ද අහනවා කියලාද? එහෙම කිව්වට කමක් නැහැ. කාමයේ විඳිනවා කියලාද? එහෙම කිව්වත් කමක් නැහැ. නමුත් මේ පහයටම පොදු ඒකකයක් වශයෙන් තථාගතයන් වහන්සේක අන්නේ ඒකකයේ මුල් කොටකට තමයි අපිට මේ සංකාර රැස් කිරීම දකින්න පුළුවන් වෙන්නේ සහ ඒ ඒකකයේ තුල සංකාර සමතය කරන්න පුළුවන් වෙන්නේ. ඒකකේ යන එකක්. 1 කිලෝමීටර් වල නම් 1000ක් වනින්න වෙන්නේ එකේ 1000ක් වශයෙන්. ඒව නැත්නම් මීටරයක් නම් මිලිමීටර වලින් එකේ වශයෙන් 1000ක් වනින්න තියෙනවා. ඒ ස්කන්ධ පංචකේව 1000ක් නෙමේ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක එකතුවයි ජීවිතය කියන්නේ. එකින් එකටම මැරෙනවා. එහෙන් කනට මැරෙනවා විතරක් නෙමේ ඇහැ තුලත් මැරෙනවා. සිය වතාවක්. කනට මාරු වෙනකොට ඒක මැරලා කනට යනවා. කන තුල ඊට පස්සේ නැවත ටිකක් වෙලා තිබුණොත් කන තුල හටගෙන මැරෙනවා. මේ විදිහට අපි ළඟ ජීවිතය තුල ඔබට තේරුම් ගන්න පුළුවන් විදිය තමයි ඇසෙන් කනට කනෙන් නාසයට මාරු වීමේදී අරමුණු අමතක වෙනවා. සතුටෙන් දුකට දුකෙන් කනගාටුව කනගාටුවෙන් බයට බයෙන් වෛරයට පරිවර්තන වීමේදීත් ඉතුරු ඒවා නැති වෙනවා. ඒ නැති වෙන එක ඔබ නැති කරන්න දඟලන්න ඕනේ නැහැ. තව දෙයකට හිත යොමු වෙනකොට නැති වෙනවා. නමුත් මෙහෙම මේ සමහර දේවල් ඔබට කැමති නැති වුණත් පස්සෙන් පන්නලා ඔබට වද දෙනවා. නැති වෙනව වුණාට නැවත එනවා. ඒ නැති වෙන ස්වභාවයට ඉක්මවාමෙන් නැවත එන්නේ ඇයි මේවා? ඔබ ඒවා සමග ඇලුනොත්, ගැටුනොත්, මුලා වුනොත්. මෙන්න මේ මොහතක සිද්ධිය තුල තමයි අපට මේ සංකාර චිත්තාභ්‍යන්තරගත වී ඉතුරු වීම සංකාර ස්වැස්වීම පෙළදහම තුල විග්‍රහ කරන්න ඕන. ඒක අපි කරමින් ඉන්නවා. නමුත් ඒක බලදහමෙන් තථාගතයන් වහන්සේ උගන්වනවා මෙන්න වෙන වැරැද්ද මෙන්න ප්‍රමාදය සතරේ. සංඛාර නිරෝධය සඳහා නම් ওই ප්‍රමාදයට ඉඩ තියලා බෑ වෙනත් පාරක් ගන්න ඕන කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ සඳහා අපට තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා අර ඇස තුල කන තුල නාසය තුල ෂණික ඒකකයක් පහළ වීමිය කියන යන බව. ඒකකේ 4ක් කොහොමත් එක සමානයි එකක් විතරක් වෙනස්. රූප කියන එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ඇසට නම් රූප, කනට නම් ශබ්ද රූප, නාසයට නම් ගන්ධ රූප, දිවට නම් රස රූප, කයට නම් පොට්ටබ්බ රූප, සිතට නම් ධම්ම රූප. පද්දරට නම් බාහිර දේවල් ආශ්‍රයෙන් සිතේ පහළ වෙන එක මේක. මනෝදාරයට නම් බාහිර දේවල් වල දක් නැතුව නිකම්ම සිතට එන එක. ඔබ පිළිගන්නවද ඔබ තුළ මේ වගේ ආරම්මන 6ක් පහළ වෙනවයි කියලා? එසකරනාසේ දිවකය කියන දොරවල් 6ට සිත පිහිටයි සිත අරමුණු රසය අනුභව කරයි කියන එක පිළිගන්නවද? ඔබ විඳිනවත් ඇහැ විඳිනවත් නෙමෙයි සිත රූපය විඳිනවා. කන ශබ්දය විඳිනවා. නාසය ගන්ධය විඳිනවා. විඳීමට පාත්‍ර වන්නේ ශරීරය හෝ මුක්තම ඒ මොහොතට ආපු අරමුණ බව ඔබ කල්පනා කරලා ඉගෙන ගන්න. කවුරු මොනවා කිව්වත්. වේදනාවට පාත්‍ර වන්නේ මේ මොහොතේ ආපු රූප ආරම්මණය, සද්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය නිසා රූප කියන්නේ සතර මහා භූතෝ පඨවි ආපෝ තේජෝ මේ අරමුණට නමක් කියලා පැහැදිලි කරගන්න. කවුරු ලෝකේ කොතරම් වරද්දලා තිබුණත් පොතපතවල වැරදි ආකාරයෙන් දන්වලා දන්නවා තිබුණත්. ඇයි එහෙම මම කියන්නේ?
ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය තණ්හාව නැති කරන්න තණ්හා කීයක් තියෙනවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. දැන් තණ්හා රූප තණ්හා කියන ශරීරයේ තියෙන එකක්ද? රූපය කියන අරමුණට බැඳීම, ශබ්දයේ කියන අරමුණට ඇලීම ගැටීම, ඇලීමෙන් ගැටීමෙන් නැති වෙන බුලාවනේ තණ්හාව කියන්නේ. අන්න තණ්හාව නැති කරන්න බුදුසසුන බැලුවා තියෙන රූප කියන්නේ ශරීරේ හරි පඨවි ආපෝ තේජෝ කියලා හරි වරද්දලා පොත්වල ලියලා තියෙන නිසා සහ ඒක පිළිඅරන් ඉන්න නිසා සමාජයේ. මේ සංකාර සමතයක් කොහෙන්ද? එන්නේ ඔයෙම ඒ ඕනෑම රූපයක් ක්ෂණයෙන් විඳිනවා. විඳින සයිසිකේ වේදනා. හඳුනනවා. හඳුනන සයිසිකේ සංඥා. ඒ අනුව වේදනාවට අනුව ඇලීමක් ගැටීමක් ඇති වෙනකොට චේතනා සංකාර. ඒ වේදනා සංඥා සංකාර රූප කියන හතරේ කර්ත දුනා වූ කාර්යව්‍ය පින්ද පවුද ධානද ඒවැ ප්‍රශ්නයක් විඥාණයට නැහැ. ඕන විදිහක් එහෙමම පිළිගන්නවා චක්කසෝත ගාන දිවහා විඥාන. මේ ඇහැ තුළ උපදින මේ ස්කන්ධ පංචක තුළ ඊට පස්සේ මේ සංකාර රැස්වීම තථාගතයන් වහන්සේ සංයුත නිකායේ කන්දක වර්ගය තුළ සලායතන වර්ගය තුළ මනවින් පෙන්වලා තිබෙනවා. අන්න එතන ඔබ ඒක පිළිගන්න වෙනවා. ජීවිත තුනක් තුළ සිදුවෙන දෙකක් විදිහට, ජීවිතයක් තුළ සිදුවෙන දෙයක් විදිහට නෙමෙයි, අරමුණක් තුළ සංකාර රැස් වෙන ආකාරය. ඒක තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ පමාව තේරුම් ගත්තා වෙනවා. දැන් ඉතින් පමාදෝ මච්චුනෝ පදන්නේ. හරි. ඉතින් පිනට පින එකතු කෙරුවොත් පිනෙන් මේ යනවා, පව එකතු කරුවොත් පවෙන් මේ යනවා, ධානය එකතු කරුවොත් ධානයෙන් මේ යනවා, මරණයට මඟ. සංකාර රැස් කිරීම මරණයට මඟ. අපට සංකාර නිරෝධ මඟ නැති නිසා පුණ්‍යාවි සංකාර රැස් කරමින් අනාගත බුදුරජාණන් වහන්සේ සංකාර සමතය කියලා දෙන තුරු යන්න හිතන අය සහ සිහිනමවනා සහ පාර පෙන්වන අයත් ඉන්නවා. ඕන නම් ගියාවයි. ඒ පිළිබඳ වගකීම ගරන්ටියක් සහතිකයක් දෙන්න කෙනෙක් නැහැ. මොකද ලබාගත් ජීවිතය තුළ බුදු සමය බෞද්ධයෙක් වෙලා ඉන්නවා සදහම් හමු වුණොත් තමයි සංකාර සමතේ ලබාගත් ජීවිතය තුළ කරන්න ඕන. යමක් කල් දැමීම කියන්නේ කැතපුරුද්දක්. බාහිර ජීවිතේ වගේම ඉස්සරහට. කවදාවත් කල් දාන්න හෙටට කල් දානවා වරුණාම මේ හෙට කවදාවත් එන්නේ නැහැ. ඒ පුරුද්ද ඊළඟ බුදුන් වහන්සේ ඉස්සරහත් කල් දායි. එමයි ඒක සංඛාරයක් බවට පත් වෙන්නේ. ඒ නිසා මම දකින්නේ ඔය ළමා කාලේ ඉගෙන ගත්ත අද කල යුතු දේ හෙට කල නොදමන කියන එක ඔය බාහිර ජීවිතයට වඩා මේ අධ්‍යාත්මික ජීවිතයට වඩාත් ගැලපෙනවා. මේ මොහොතේ කල යුතු දේ මේ මොහොතේ කරන්න ඕන. අපි බලමු එකකින් සංකාර රැස් වෙන හැටි. ඒක සමතේටපත් කරන්න ඕන හැටි. එහෙමයි හොයාගන්න ඕන. මේක මේ ඇස තුළ අරමුණු රස විඳින්න යාම තුළ සීමාව ඉක්ම යාමේදී සිදුවෙන දෙයක් තමයි මේ සංකාර රැස් වීම කියන්නේ. ඇස තුළ රූපයට ඇලුනොත්, කන තුළ ශබ්දයට ඇලුනොත්, නැත්නම් ගැටුනොත්. අන්න එතකොට ඒකට එන දේ කෙරෙහි මේ ඇලීම ගැටීම තමයි මමත්වෙන් ගැනීම කියන්නේ. ඇවිදින් යනවා. නමුත් ඇවිදින් ගියාට මමත්වෙන් ගන්න බාධාවක් නැහැ. ඇවිදින් යන එක මමත්වෙන් ගත්තොත් තමයි අර සංකාර රැස්වීම සිදු වෙන්නේ. ඒක ඇවිදින එක සම්බන්ධයෙන් නැති වෙන වේදනාවක් විඳීම කියලා පෙන්නනවා. ඒක පැරණි වේදනාවක් බොහෝ විට හිතට එන්නේ. පැරණි පුරුදු කරගත් ආකාරයක්. ඒ පැරණි ආකාරයට තිබෙනා වූ ඇලීම ගැටීම ප්‍රතික්ෂේප කිරීම පිළිකුල තමයි එතෙන් ඊට පස්සේ එකතු වෙන්නේ. ඒක තමයි පරණ වේදනාවට තණ්හා කරනවා කියන්නේ. වේදනාව පත්‍ය තණ්හා. ඒ තණ්හා වුණාම තමයි අර උපාදාන කියලා කතා කරනව අවිසංකාර රැස් වෙන්න ඕන හේතුව බවට පත් වෙන්නේ. චිත්ත ඊතාභ්‍යන්තරයට බැස ගන්න පුළුවන්. උපාදාන වුණාම තමයි අන්නර අபிසංකාරේවත් චිත්තාභ්‍යන්තරේ හේතු ඉතුරු වෙන්නේ නිදන් වෙන්නේ කර්ම නිදානය. දැන් තණ්හා උපාදාන බව. පස්ස වේදනා තණ්හා උපාදාන බව. ස්පර්ශේ වේදනා තණ්හා උපාදාන බව. දැන් මෙන්න මේ තණ්හා උපාදාන භවයම අවිද්‍යා සංකාරය කියලා ඉගෙන ගන්නවා. අන්න එතකොට සංකාරා.
දැන් මේක පවේදී නම් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර අපුඤ්ඤාභි සංඛාර. පිනේදී නම් ඒත් ඒකට ඇලෙනකොට තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර අපුඤ්ඤාභි සංඛාර. ධානයේ නම් ඒකට ඇලෙනකොට ඒත් ආනිජ්ජාභි සංඛාර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. එතකොට ධාන තණ්හා. පාප තණ්හා පුණ්‍ය තණ්හා ධාන හන්දා. ත්‍රිවිධ තෘෂ්ණාව කියන්නේ ඒකනේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඒක කාම ගත්තාම පාප පුණ්‍ය දෙකටම තියෙන එක කාම. ඊළඟට රූපී ධානයට තැල්ම භව තණ්හා රූපී ධාන විභව තණ්හා. ඒ කියන්නේ ඒක නිවන කියලා අපි මෙහෙ සැප විඳිනකොට ඒකට කැමති ඇලෙනවා වගේ ඒගොල්ලොත් අරකට ඇලෙනවා. දැන් තණ්හාය ජායති සෝකෝ තණ්හා ජායති බයං. අන්න ඒ නිසා ඇලුනොත් මොකද වෙන්නේ? චිත්තාභ්‍යන්තරේ නැසෙන එක වෙනුවට අනාගත ඵල උපදින්න හේතුවක් හට ගන්නවා මේක සංකාර රැස් කිරීම. දැන් ඔබතුල සිදුවෙන්නා වූ මේ සංකාර රැස් කිරීමෙන් ඔබ පවෙන් පිනෙන් ධානයෙන් අනාගත සතර හදමින් ඇරුණාම ඔබ සංකාර නිරෝධය කරන්නේ නැහැ කවදාවත්. දාන ගැන කතා කරයි, සීල ගැන කතා කරයි, භාවනා ගැන කතා කරයි, චෛත්‍ය කර්මාන්ත ගැන කතා කරයි, කටින පින්කම් ගැන කතා කරයි, ආගමික උද්‍යෝගය ගැන කතා කරයි. පුද්ගලයෝ වශයෙන් ඒ සියල්ල ආපහු පව්පින් දෙක තුළ සීමා වෙනවා. ඇරුණාම මේ නිරෝධ මාර්ගයටපත් වෙන්න ඒ අවබෝධය මදි. මේ රැස්සන එක නෙමෙයි පෙන්වන්නේ. රැස්සන එක පාවිච්චි කරලා සංසිඳවන්න බෑ. ඒකේ අගට අවිද්‍යා සංකාරය තියෙන්නේ. රැස්සෙන මොහොතම ඒ පුරුදු පාරේ යන එක වෙනකොට සිහිය පාවිච්චි කරලා වෙනත් විදිහකට පාවිච්චි කිරීමෙන් තමයි සංකාර සමතය ආරම්භ කරන්න පුළුවන් කමක් තියෙන්නේ. රැස්වීමෙන් බලවත් වෙන දේ සමතයටපත් කිරීමෙන් ශූන්‍ය වෙලා යනවා. අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නැති තැන දක්වා එය හිස් වෙනවා. එවිට කියනවා ශුඤ්ඤං අත්තනේනවා අත්තනියේනවා. මට සහ මට ආයිසි දේවල් වලින් ස්කන්ධ පංචකය ශූන්‍ය වෙනකොට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් හිස් වෙනවා. දැන් ලෝභය, දේශය, මෝහය ආපුවම ගිනි ගන්නවා, දැවෙනවා, තැවෙනවා. එතකොට ඒකේ සංසිඳීමක් නැහැ, අවුල් ගොඩක් පේන්නේ. නමුත් ඒක නැත්නම් ඒතම් සන්තං ඒතම් පනිතං කොච්චර ඇද්ද කියලා බාහිර අභියෝග හමුවේදී නොසැලී සිටින්න පුළුවන්කමෙන්. අභියෝග නිසා අද දරා ගන්න බැරුව අනදුරන වැළපෙන කපා කොටා ගන්න මිනිමරා ගන්න ලෝකයේ තුල ඒ සිද්ධියන් හිදීම එබඳු අවුලක් දැවුලක් තවුලක් නැතුව ඉන්න පුළුවන් වෙන එක සංකාර සමතේන් මිනිසා ලබන භාග්යයි. මට පෙනෙන්නේ වඩාත් අද ඕනේ ඒක තමයි කියන එක. දැන් මෙන්න මේක සිදුවෙන ආකාරයේ තේරුම් ගැනීමට සත්පුරුෂයන් පැහැදිලි කරලා තියෙනවා. සත්පුරුෂයන් ඇසුර සහ සද්ධර්ම ශ්‍රවණය කියලා කියනවා. පළමුව ගන්න ඕන කාරණා දෙක. අනතුරුව ප්‍රායෝගික වෙන්න ඕන. 1 2 3 වෙනි සහ 4 වෙනි කාරණාව වශයෙන් පෙන්වලා තිබෙනවා. අන්න ඔබට පැවරෙන වගකීම. අක්කාතාරෝ තථාගත අවුදුරු මඟ පෙන්නනවා. ඊතුරු කොටස ඔබ තනියෙන් කරන්න ඕන. තනියෙන් කරන්න ඕන කියන කාරණේදී මම කියනවා කරවන්න බෑ. මඟ පෙන්වීම පමණයි. කරගන්න ඕනේ. මන්දයත් මේ සංකාර රැස් කිරීම හවුලි කරපු දෙයක් නෙමෙයි, තනිතනව කරපු දෙයක්. ඒකට වෙලාවක් කලාවක් තිබුණේ නැහැ. අදාළ කාරණාවේදී ඇලීමෙන් ගැටීමෙන් රැස් වුණා. අදාළ කාරණාවේදී මේ ඇලීමෙන් ගැටීමෙන් වෙනකොට නොඇලීමෙන් නොගැටීම තුළින් රැස් වීම වෙනකොට සේවීම ආපහු යන පාර. ඔබට හඳුනා ගන්න පුළුවන් වෙයි. මේ රැස් කරන්නා භවයට යන්නා හේවත් භවගාමියා. රැස් වෙන මොහොත රැස් කරන්නේ නැතුව අවසන් කරන්නා භවයට යන්නා නෙමේ භව නිරෝධගාමියා. සාතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති කියන පදේ හරි නේද? දැන් අපි එක අරමුණක් තුළ පැහැදිලි කරමු නැවත නැවතත් ඔබේ කළ යුතුයි. අපි පෙන්වුවේ තණ්හා උපාදාන භවෙන් අවිද්‍යා සංකාරය වෙන බව. අන්න සංකාර රැස් කිරීම. එතකොට ඒක ඔබේ අතින් පයින් නෙමෙයි, ඇසේ කනේ නාසයේ අරමුණ තුළ අර අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වීම තමයි මේ අபிසංකරණය කියන්නේ. එතකොට ඒකට හේතු ඒ ආපු හැඟීම ඔබ එකතු වෙනවා. ඇලීමෙන් ගැටීමෙන් මුලා වෙන්නේ නැත්නම් අන්නේ ඇලීම ගැටීම මුලාවට තමයි අර මම මගේ ආත්ම කොට ගැනීම කියලා කියන්නේ නැතුව වචනෙන් මම හෝ මගේ ආත්ම කොට ගත්තේ නැහැ. එය මේ විග්‍රහ කිරීමේදී නම් පව එය වෙනවා. පින එය වෙනවා. ධානය එය වෙනවා.
ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. ඒතන් මම හේතු හමස්මින් ඒසුම්මේ අත්තා සත්වයාට අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක ඔස්සේ ගමනක් ලබා දෙන වරුණව භව නිරෝධයක් ලබා දෙන්නේ නැහැ. මොකද මිච්ඡා දස්සනේන දට්ඨබ්බං. වැරදි දැක්මෙන් දකින්නවා. සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන් නෙවෙයිනේ. යහපත් නොනින් දකින්න වෙනවා. නේතං මම නේතෝ හාසෙන්න මේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එය අන්න නිසා සංකාර රැස් කරන මොහොතම සංකාර සමතයට පාවිච්චි කරන්න වෙනවා. සංස්කාර රැස් කරන එක අනුසෝතගාමී සමතය පටිසෝතගාමී. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට ආපහු යන පාර උගන්වනවා. ඒ සඳහා ඔබට ඔය පරණ එකතු වෙච්ච පුරුද්ද වෙනුවට ප්‍රමාදවාදී පුරුද්ද වෙනුවට මෙතෙන්ට තව අන්තිමට වෙන උදව්වකුත් ගෙනත් දෙනවා සතිය නම් වූ හමුදාවක් යොදලා. අර පාර වළක්වන්නට වෙනත් පාරකට හරවන්න. දැන් මේ අරමුණ තුල තණ්හා උපාදාන බව විද්‍යා සංකාර වීම බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමාදයේ බව ඔබ කවදා හරි තේරුම් ගන්නවද? ප්‍රමාදෝ මච්චුනෝපදා. ප්‍රමාද වෙලා නිවන් දකින්න බෑ නේද? දුක් සංසිඳවන්න බෑ නේද? අපමාදෝ අමත පදං නේද? ප්‍රමාදයට හසු වී සසරට බැඳෙන මොහොත ප්‍රමාදයට හසු නොවින් සසරෙන් ගැලවෙන්න පුළුවන් නම් දැන් සංකාර රැස් කරන තැනම සංකාර නිරෝධයයි. සංකාර රැස් කිරීම ප්‍රමාදේ නම් සංකාර නිරෝධය අප්‍රමාදයයි. සංකාර නිරෝධය විදර්ශනාවයි බා විදර්ශනා වැඩිමයි. සසර ගමනට හේතු රැස් කිරීම වෙනුවට සසර ගමනට හේතු නිමා කිරීම. ඔන්න බුදුරජාණන් වහන්සේ ඔබට අරමුණ තුල භාවනා මධ්‍යස්ථානයක් හදලා මෙහෙම බලලා අනුසෝතේ වෙනුවට පටිසෝතේ පාවිච්චි කරලා රැස් කිරීම වෙනුවට නිරෝධයට පටන් ගන්න. එතකොට සමතේ සංසිඳීම පටන් ගන්න නිරෝධයට. ඉදිරියට තැබුවොත් සංසිඳෙන්නේ නැහැ. රැස් කරනවා ඉදිරියට නොතැබුවොත් දැන් ඉදිරියට තබන්නේ අර එකතු වීමෙන් හැවත් මම මගේ ආත්මකට ගැනීමෙන් නම් ඉදිරියට නොතමින්ට ඒ වැඩේ නොකර ඉන්න වෙනවා. නේතං වම නේතෝ හැමස්මින්නම සෝ අත්තාය සම්මප්පඤ්ඤා දට්ඨබ්බං කියලා වචනකුත් තියෙනවා ඒකේ. වචනෙන් නෙවෙයි. එතකොට අපිට අර අபிසංකාරයේ යම් මට්ටමක් විතර්කයක් වශයෙන් කාම ව්‍යාපාද විහිංසාව වශයෙන් එනවද? ආව එකට පොර දාලා එකතු වෙලා තමයි වර්තමානයේ හරහා අනාගතය හදන්නේ. අපි ආව එකට එකතු නොවුනොත් එයාට මෙතන තැනක් නෑ. එයා යන්න වෙනවා. ඒ යාමේදී වර්තමානයේ හරහා අනාගතය කියන මේ අபிසංකාර රැස් කිරීම කෙරෙන්නේ නැහැ. අන්න සමතේටපත් කරන හැටි. ඒක ත්‍රිපිටකය තුල අල්ලා නොගැනීමෙන් නොතැවුල අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ආකෝදේන ජිනේ කෝදං නහි අවිරේනච සම්මන්ති. ඔය ඕනෑම පදයකින් පෙන්වන්නේ ඒ ක්‍රියාව. ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ වර්තමානයේ උපදින ත්‍රිවිධ විතර්කයේදී ඔබ කළ යුතු ක්‍රියාව. කළ ක්‍රියාව අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභවං ගමේති. කළ යුතු ක්‍රියාව නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝ අනභවං ගමේති. ඔන්න සංඛාර සංසිඳවන පාර. අංකාරංච නිරෝධේන නිරෝධ කරන්න වෙනවා. අර හේතු ඉතුරු වෙනවට නිරෝධ කියන්නේ නැහැ නේ. ඒකට කියන්නේ අවශේෂ නිරෝධ. හේතු තව අවසන් කිරීම. හටගත් එක අවසන් වෙන්න ඕන. නමුත් හේතු නොතව අවසන් වෙන්න ඕන. ඒකට කියන්නේ නිර්වශේෂ නිරෝධය. නිර්වශේෂ නිරෝධය. අනාගත ඵලයක් උපදින්න හේතුවක් නොතබා අවසන් වෙයි. දැන් ඔබ පිළිගන්නවද අනාගත ඵලයක් උපදින්න හේතුවක් තබා අවසන් කිරීම නිත්‍ය සුඛාත්මම. සත්‍යාගච්ඡන්ති සංසාරෝ ජාති වරණ ගාමිනෝ අනිත්‍ය නිත්‍ය සංඤ්ඤනෝ දුක්ඛේ සුඛ සංඤ්ඤනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සත්‍ය. එනිසා නිත්‍ය සුඛාත්ම කියලා කියපු කෙනෙක් නැහැ. ඇලෙනවට ගැටෙනවට තමයි මම මගේ ආත්මකට ගැනීමට තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. දැන් ඒ පරණ පාරට යන්න ඉඩ නොදී එතෙන්ට සිහිය ගෙනත් ඒ වැඩේ අතීතයෙන් එන්න ඇරලා වර්තමානය හරහා අනාගතයක් හදන්න නැත්නම් සංඛාර සමතය හේවත් නිර්වශේෂ වීමෙන්
තණ්හා උපාදාන භව නොවීමෙන් අවසන් වෙන එක නිරවශේෂ නිරෝධය. බලන්න අරමුණ තුල නේද විග්‍රහ කරන්නේ කියලා. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල නැත්නම් අරමුණ තුල විග්‍රහ කරන්නේ. අභිධර්මයේ මිනිසා තුළ සිදුවෙන්නා වූ ප්‍රමාදය සහ අප්‍රමාදය නුවණින් තේරුම් ගන්න පැහැදිලි කිරීම. ඔය ටික සිදුවෙන ආකාරය කටපාඩම් කරන් ලියන කියන එක නෙමෙයි පෙන්වන්නේ. ගැඹුරු දහම අපි තුළ සිදුවෙන. සසර සංයෝජනය වෙන හැටි, සංයෝජනෙන් මිදෙන හැටි, ප්‍රමාද වෙන හැටි, අප්‍රමාද වෙන හැටි. දැන් ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, සිත තුලත් තින්නම් සංගති පස්සෝ වේදී අතීතේ එනවා. ඒකට කියනවා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේදී තමයි ඒක හදන්න තියෙන්නේ. නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ අනුසේ තැබුව එකකින් එන එක. පරණ මලකුණ, පැරණි මලදී මෙතෙන්ට එනවා. අපි ඒක මල දෙයක් වශයෙන් දකින්නේ නැහැ. පරණ තවන්න සිදුනව මදිකමක් පාඩුවක් වශයෙන් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නට එකතු වෙනවා. එකතු වෙනකොට අපි ආවේශ වෙනවා. විතර්කේ. දැන් එතනින් එහාට සිහිය නෙමෙයි මෙහෙවන්නේ මම. මම වෙනුම මම මෙහෙම වෙනවට සිහිය මෙහෙම සඳහා දැන් ඔන් බුදුන් වහන්සේ ඔබට අවි දෙනවා නැත්තම් මාර්ගය කියලා දෙනවා. හේතු ඉතුරු කොට අවසන් වීම වෙනුවට හේතු නොවි අවසන් කිරීම සඳහා අවශේෂ නිරෝධය නොකළ යුතුයි, නිර්වශේෂ නිරෝධය කළ යුතුයි. නිර්වශේෂ නිරෝධානම් අතීතෙන් ආවට කමක් නැහැ, වර්තමානයේ හරහා අනාගතයේ හදන එක නොකර ඉන්න වෙනවා. ඔන්න සංසිඳෙන හැටි. පස්ස එකතුනේ නැත්නම් නිරෝධයි. එහෙනම් ඒක පරණ එක විඳින්නේ නැහැ මලකුණ. විඳින්න නැත්නම් ඒකට ඇලෙන්නේ නැහැ, තණ්හා නැහැ. නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. දැන් ඉස්සෙල්ලා පස්ස වේදනා, තණ්හා, උපාදාන, භව, අවිද්‍යා සංඛාරා. දැන් පස්ස නිරෝධ, වේදනා නිරෝධ, තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ, විද්‍යා විමුක්ති. දැන් සංසිඳුණාද? තම තමන්ට තිබෙන තැනදී, පාපේදී, පිනේදී, ධානය තිබෙනවා නම් ධානයේදී උපදව ගන්න ඕනේ නැහැ ආයේ. තියෙන එකේදී තමයි සංකාර සංසිඳවන්න වෙන්නේ. දැන් මේ සංකාර රැස් වුණාම තමයි ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් නොසන්සුන් වී කටයුතු කරන්න කැපිච්ච පණුවෙක් වගේ. එතකොට සංසන්තං පනීතං නැහැ. ඒ ඔබ තුල මේ එකතු කර අගේ නේද ඔබ පිස්සෙක් වගේ නැටෙව්වේ. බාහිර කාරණා නිසා ඔබ උත්තේජනයක් ලබනවා, අනතුරු ඔබ කය වචන ඒ සඳහා ක්‍රියාත්මක කරනවා. අන්න සබ්බේ පුතුග්ජන උම්මත්තකා පිස්සු ක්‍රියා මාර්ගය. දැන් මේක බොහෝ කල් බලවත් කළ බැවින් වහාම ක්‍රියාත්මක කරන පරිදි එකතු වෙනවා රුඩහම මේ අනිත් පාරට යන්න එච්චර ලේසියෙන් පළවෙනි වතාවට ඉඩ දෙන්නේ නැහැ. සතර හදන පාර අනුසෝතගාමී, රසන කඩන පාර පටිසෝතගාමී. ඔන්න බුදුදහමේ පටිසෝතගාම බව නිරෝධාය ධම්මං දේශේති. සංඛාර වේදනාවට තණ්හා කලේ නැත්නම්, තණ්හා නැත්නම් උපාදාන නැහැ, භව නැහැ. එතකොට ඒක අපුඤ්ඤාවි සංකාරය නම් අපුඤ්ඤාවි සංකාරය නිරෝධයි. පුඤ්ඤාවි සංකාරය නම් පුඤ්ඤාවි සංකාරය නිරෝධයි. ආනිජ්ජාවි සංකාරය නම් ඒක නිරෝධයි. පුඤ්ඤ පාප පහීනස්ස නත්ති ජාගරතෝ බයං ප්‍රහීන. දැන් එතකොට සංසිඳීම සම්බන්ධයෙන් මග ඇර සිට හරියන්නේ නැහැ. සිත ඇතුලේ සංගවාගන්න තබා හරියන්නේ නැහැ. එන්නට හැර එකතු වීමෙන් සතර හැදේ කියන න්‍යාය පිළි අරගෙන එන්නට හැර එකතු නොවීමෙන් එයා අපෙන් ඉවත් වෙයි. ඒ සංසිඳන මාවතයි. ඒට මනාව ගැලපිය හැකි මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ, දුක්ඛතෝ, අනාත්තතෝ, යෝනිසෝ මනසිකරන්තෝ, සෝතාපට්ටි බලං සච්චිකරෙය්‍යාති. අන්න එකතු වුණාම නම් මගේවත් ආත්මයෙන් සතර හැදෙනවා. එකතු වෙන්නේ නැත්නම් ඒක මිය යනවා. මිය යාම නේද සංසිඳීම. දැන් ස්කන්ධ පංචකේ මරුණා නේද? මරණ සතිය නේද දැන්? දැන් මේ මරණ සතිය භාවිත කරන්න පුළුවන් නම් මරණ සති බික්කවේ භාවේත අමතෝග අමතෝ පරියෝසන හරි නේද? ඔබ මොනවද මේ පුද්ගලයෙක් වශයෙන් කවදා හරි මරණ එකක් ගැන තීනමම වායින්නේ? වරද්දාගෙන නේද තියෙන්නේ? දැන් මෙන්න මේ කාරණාව මේ සූත්‍ර දේශනාවල පවතින පෙළදහම් අස්යෙන් බුදුන් වහන්සේ, සත්පුරුෂයන් වහන්සේලා, තේරුම් ගත්ත අය, බුද්ධ පුත්‍රයන් වහන්සේලා සමාජයට පෙළදහම කියා දෙනවා. පළමුව ඒ අන්නේ වයගේ අසුර සත්පුරුෂ සංසේවයේ කරුණ තේරුම් ගැනීම සද්ධර්ම ශ්‍රවණය.
එතකොට ඔබ තුල සිදුවෙන්නා වූ ප්‍රමාදය තේරෙනවා. ප්‍රමාද මොහොත අප්‍රමාද වෙන්න ඕන ආකාරයට පස්සේ දෙනවා. අන්න අප්‍රමාදෝනේ අමත පදං. සංකාර සමතය කරන්න වෙනවා. දැන් අර ලෝභයෙන්, දේශයෙන්, මොහෙන්, ඊර්ෂ්‍යාවෙන් පීඩිත වී ගිනි අරන් කටයුතු කරන එක නොසන්සුන්කම. වර්තමාන සමාජයේත් මේ හැඟීම් ඇති පුද්ගලයෝ ඒවා අවිස්සෙන්ට කාරණා වැඩිපුර යෙදෙන තරමට පිස්සන් කොටුවක සිරිය ගන්නවා. ඒවා සාධාරණයි කියලා වුන් හිතන්න පුළුවන්. නමුත් මේ පීඩනය ඇති කිරීම ඔවුන්ගේ මේ දුර්වලකම් මතුවීමට හේතුවක්. බාහිර වශයෙන් ගත් කල ඉබඳු පීඩනයක් නැති පාලනයක් ගෙන යාම බාහිර පාලනයේ වගකීමක්. පහසුකම් සලසා. එබඳු අවස්ථාවක ඇතිවෙනා වූ අපහසුතම් ආවේගශීලී නොවීම ප්‍රතිපත්තිකාමී බෞද්ධයින්ගේ යුතුයකමක් වගකීමක්. ප්‍රතිපත්තිකාමී බෞද්ධයින්ගේ උපැන්න සහතික බෞද්ධයින්ගේ නෙමෙයි, මැරිලා නිවන් දකින්න බෞද්ධයින්ගේත් නෙමෙයි, අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න පාර හදන බෞද්ධයින්ගේ ඒ ඔක්කොම අபிසංකාර රැස් කරන්නනේ. මේ සංකාර සමතේට යන්න ඕනනේ. එතකොට මේ මොහොත ඔබට සසර හදන්න පුළුවනි මමත්වෙන් අරගෙන අபிසංකාර රැස් කරලා. මේ මොහොත ඔබට සසර හදන්න නැතුව නිමා කරන්න පුළුවනි. ඔබ තෝරාගන්නේ කොහොමද? හදනවා නම් අනාර්ය, නිමා කරනවා නම් ආර්ය. ඔන්න දැන් මේ තමන් ළමා කාලේ බලවත් කරගත්තා වූ හේතු සියල්ල බලවත් වී හිතට එනවා. නැවත නැවත එකතු වුණොත් බලවත් බව ඉහළ යනවා. එකතු නොවන්නේ නම් බලවත් බව බැලුනේ කහුලන් බහිනකොට බැලුනේ කුඩා වෙන්නාසේ අර තෝකං කනේ කනේ ටික ටික ශනේ අක්ෂනේ අප්පාදා හීන වෙන්න ගන්නවා, නැත්නම් ක්ෂය වෙන්න ගන්නවා. දැන් ඔය එකතු වීම නිත්සුක ආත්ම, එකතු නොවීම අනිත්‍ය කියලා තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි නේද? නුවණින් වීරියෙන් තමයි එකතු නොවීමෙන් මැරෙන්න අරින්න ඕන. බැලුවම මැරෙන්න අදිනවා. සතෙකුට ආහාර මෙහෙ, දරුවෙකුට ආහාර මෙහෙ, මව්පියන්ට ආහාර මෙහෙ කන්නොති මැරෙන්න අරිනවා වගේ පව්කමක් නෙමෙයි මේක. ක්ලේශ ධර්මයන්ට මැරෙන්න අරිනවා අපට වද දෙන බැවින්. ඒකයි ඒකට මරණ සති කියලා කියන්නේ. දැන් ඔන්න මේ පාර තේරුම් ගත්තාම බුද්ධෝත්පාදයක ඔහු ආපහු යන්නෙක් වෙනවා. යා තමයි බුදුන් වෙත යන පටිසෝතගාමියා. සමතය, සංකාර සමතය. අන්න සංකාරංච නිරෝධේන නැති දුක්ඛ සම්බහු සංකාර නිරෝධය. එතන සංකාර සබ්බ සංකාර සෝවාන් සිට රහත් දක්වා තමයි සංකාර සමතේ ක්‍රියාත්මක වෙන්නේ. එකතු නොවීමෙන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය බැලීමෙන්. දැන් එතකොට අන්න ඒතං සන්තං ඒතං පනිතං මේවා නිසා මේ අවේගශීලී වෙන එක නැතිකොට අනිත්‍යයටත් වෙන්නේ, Tamanටත් දැනේ. Taman කැපිච්ච පණුවෙක් වගේ නගලන්නේ නිමිලා ඉන්නවායි කියලා. ඒ Taman ගාව නිමීම තියෙනවා. ඇවිස්සන හේතු නිසා තමයි නීවරණ පහළ වෙන්නේ. බාහිර සාධක නිසා ඔබේ හේතු තියෙනකොට ඇවිස්සෙනවා. ඔබ තේරුම් ගන්න තිබෙන තුරු වෙනවා. නැති දවසට නම් බාහිර සාධක වලට ඔබට කරදර කරන්න බෑ. ඔබ මොකුත් නැති උනේ නැහැ. නැති උනේ දුකට හේතු පවණයි. දුකට හේතු නැති කිරීමෙන් දුක නැති වුණා. මෙබඳු පුද්ගලයන් ඉන්න සමාජයක ජීවිතය විඳිනවා. බඳවන්නේ නැහැ. අමුසා සැමියා එකතු වෙලා ගිනි කෙලි සම්දර්ශන තියන්නේ හැන්දෑවට. සහෝදර සහෝදරියෝ වෙලා පැලෙණියට කොටා ගන්නෙ නැහැ. අසල්වාසීන් එකතු වෙලා වාද වේද කරගන්නේ නැහැ. වෛරක්කාරයෝ. ඒ සේරම සංකාරයන් ඔබට දෙන වද. සංකාරයන් මිනිසත්කම වසා දමයි. සංකාර සම්පූර්ණවම සැබෑ මිනිසත්කම මතුවේ. දැන් මෙන්න මේක තේරුම් ගත්තාම ඊට පස්සේ ඉදිරි කාලයේදී මේ වැඩේ පටන් ගන්න ඕන. මොකද හදාගත්ත මෝඩකම් ගොඩක් තියෙනවා. උපන්න කුසල් ඒක 50ක් 60ක් ගිහින් නම් ඒ ටික හදන්න කල් යනවා. 40ක් නම් ඊට අඩුයි, 30ක් නම් ඊට අඩුයි, 20ක් නම් ඊට අඩුයි. මේ දරු පරම්පරාවට මේ අමාරුවේ වැටෙන්න රොඳී මේක කියලා දුන්නොත් උන්ට හදන්න ටික වෙලාවයි තියෙන්නේ. උන් ඊට පස්සේ ජීවිතේ විදවන එකක් නැහැ විඳී. උන් සොකී ප්‍රශ්න හමුවේදී අද මේ කතා කරන්න ආ වූ ආවේගශීලී බව නොයවසීම අවියක් කරගන්න එකක් නැහැ. මොකද යදිදන් සබ්බ සංකාර සමතෝ ඒතං සන්තං ඒතං පනිතං නේ.
එය සාන්තයි ප්‍රණීතයිනේ. ඉතින් මේ සංකාර සමතේටපත් කරන මග තෝරාගෙන සමතේටපත් වීමෙන් ලැබෙනා වූ ඒතං සන්තං ඒතං පණිතං ඒ සාන්තේ ප්‍රණීතේ කියන තැනට අත්දකින්නකෝ යන්නකෝ ප්‍රත්‍යක්ෂ කරගන්නකෝ නුවණින් සාක්ෂාත් වෙනවා කියන්නේ ඒකනේ. ඔබ පුද්ගලයෙක් වශයෙන් අරගෙන ඔබේ ඇහැට කනට නාසයට ශරීරයට නිවන් හම්බ වෙයි කියලා හිතන් ඉන්නේ. නෑ. ඒ දැවෙන තැවෙන කාරණා නැතුවම තිබෙන්නේ මේ නූපන් නොහටගත් දෙයක්. හටගත් දේවල් නැති වෙනවා. නමුත් මේ නූපන් නොහටගත් දෙයක්. නමුත් ඒට දිගක් පළලක් ආරම්භයක් අවසානයක් සංඛ්‍යාවක් නැහැ. පරම සිත. පෞද්ගලික සිත නෙවෙයි පරම සිත. මෙතනින් තමා ලෝකෙට මොන දෙන්න ඕන. එතකොට තමයි සත්පුරුෂ ස්වභාවය, මිනිසත් ස්වභාවය, මිනිසාට සමාජයට පරිසරයට ආදරය තියෙන ස්වභාවය මතුවෙන්නේ. සැබෑ ආදරය. අර හැඟීම් සහිත එක නෙමෙයි ඒක. ලෝභ දේශ මොහ දැන් සංසිඳිලා. දැන් ගිනි ඇවිලෙන ගිනි අඟුරුත් නැහැ. දැන් මෙන්න මේ වැඩේ ජීවිතය තුළ වසරේ සිට එක දිනක සිට වසර 7ක් තුළ ආපහු යන්න ඕන කියන එක බුදුදහම ඉගැන්වීම. ආපහු යන පටිසෝතගාමී. දැන් අර ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ නිබ්බාණන්ති. තව එහාට වචන තියෙනවා කියන්න වෙලාවක් නිසා මේක විතරක් කරගත්තේ මම. දැන් එහෙමනම් ඔබට තේරෙනවද කාය වචී මනෝ සංකාර සංසිඳවන්න බෑ කියලා? බාහිර වස්තුන්ගේ සංකාර සංසිඳවන්න බෑ කියලා. නමුත් අපුඤ්ඤාභි සංකාරයේ සංසිඳනොත් අපාය නැහැ, පුඤ්ඤාභි සංකාරයේ සංසිඳනොත් දිව්‍ය ලෝකේ නැහැ, ආනිජ්ජාභි සංකාරයේ සංසිඳනොත් බඹලෝ නැහැ. දැන් යන්න පරලොවක් නැහැ නේද? යදිරි සබ්බ සංකාර සමතෝ සංසිඳීව. ඔව් මිනිසා විසින් ජීවිතය තුළ කරන්න ඕන දේ. මෙන්න මේ කරුණ තේරුම් ගැනීම තමයි ඔය එන්න ඕන බනහගෙන. ඒ ටික කියලා දෙන එක තමයි තවත් කෙනෙකුට කරන්න පුළුවන්. අකාතාරෝ තථාගතෝ කියලා දෙන්නෙත් ඒක, අපි කියලා දෙන්නෙත් ඒක. අපි කියලා දුන්නට අපට මේක ලැබෙන්නේ නැහැ. අපි වෙනුවෙන් අපි සමතේ කරන්න වෙනවා. කරන ගමන් කියන්න වෙනවා. අන්න එහෙම බුදුවරු ලෝට හෙළි කළා වූ මේ සුපිරි ධර්ම තේරුම් ගත්ත අය ඊට පස්සේ සමාජයේ අර අනුසෝත ගාමීන්ගෙන් කොටසක් ඉන් ගලවා ගැනීම සඳහා තේරෙන අයට මෙහෙම පාරක් තියෙනවා කියලා දුකින් ගලවා ගන්න. අර සංඛාර දුක්ඛෙන් ගහමද ගොනට කපා කොටා ගන්න, මරා ගන්න, වෙඩි තියා ගන්න ඒකනේ දුක. කාටවත් ඒවෙන් සැප ලැබිලා නැහැ. දැන් එහෙනම් ඒවා නැත්නම් දුක නැහැනේ. ඉතින් එතෙන්ද ගිහින් බලන්න ඕන. එවිට මේක ඇහි කනේ නාසයේ දිවේ කයේ උපදින මේ අபிසංකාරයට එකතු නොවීමෙන් සිහියෙන් යුක්තව එකතු නොවීමෙන් සංසිඳීම තමයි බුදුන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය දා පඤ්ඤාය පස්සති. සංඛාරය අනිත්‍ය. දැන් අපුඤ්ඤාභි සංඛාරය අනිත්‍ය, පුඤ්ඤාභි සංඛාරය අනිත්‍ය තියෙනවා නම් ආනිජ්ජාභි සංඛාරය අනිත්‍ය නැත්නම් ආනිජ්ජාභි සංඛාරයක් උපදවාගෙන අනිත්‍ය බලන්න යන්න උගන්වන්නත් එපා, ඉගෙන ගන්නත් එපා. තියෙන එකක් නේ. අදාළ කරුණු තේරුම් ගනිමින් තමන්ගේ නුවණස දියුණු කරගෙන ලබාගත් ජීවිතයේ යහපත් කාරණා කිසිවකින් බැහැර නොයා. මේ මෝඩකම් ටික අතහරින්න එදිනෙදා අවදි වූ තැන් පටන් නින්දට තමන්ට ලැබෙන කාරණාවලදී අභියෝගයේ බාර අරන් කටයුතු කරමින් එහෙනම් ඔබ බුදුසසුන පිළිගන්න කෙනෙක්, බුදුසසුන බබලවන කෙනෙක්. ඒ බුදුසසුනේ ආලෝකයේ ලයිට් බල්බ් වෙන්නේ නැහැ. ඒකට සසුන හිත බුද්ධානං ශාසනං බුදුරන්ගේ සසන එකයි. ඒක අන්න බබලවන්නේ අය. ඒ නිසා මිනිසාට හැර මේ බුදු සසන බබලවන්න තවත් කාටවත් පුළුවන් කියලා මම පිළිගන්නේ නැහැ. ඒත් ඥානවන්ත මිනිසාට. ඔබේ ඥානවන්ත මිනිසුගෙන් කෙනෙක් බවට පත් වෙලා අනාගත උදුන්ට පවරන්න තියෙන ගෞරවය අපේ ගෞතම බුදුන් වහන්සේට මේ මගේ හෙලීම් පිළිබඳ ගෞරවයට පත් කරලා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන කෙනෙක් බවට පත් වෙන්නට මේ කරුණ අවබෝධ කරගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මේ පමණකින් අවසන් කරනු ලබනවා. දායකත්වය රත්නා අධිකාරී ආදරණීය බිරිඳ විසින් දායකත්වය දරා තිබෙනවා. ප්‍රදේශයේ කොහෙද කියලා ඊළඟේ කියවෙනවා. දඹදෙනිය දැතව
MDB's අධිකාරී ආදරණීය ස්වයංපුරුෂයාගේ 77 වන ජන්මදිනය 2022 මාර්තු මාස 26 වෙනිදාට යෙදෙන අතර එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවන සැලසේවා සමග සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දානයේ ආනිසංසයෙන්. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට උතුම් වූ චතුස්සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ ධර්ම දානය සහ ධර්ම ශ්‍රවණය හේතු වේවා. ඔව්. මෙට වසර 13කට පෙර හදිසි අනතුරකින් පරලෝසපත් නාලක චමින්ද අධිකාරී එකම පුතණුවන්ට මෙන්මතු කිසිම භවයක අකල් මරණයක් සිදු නොවේවායි මව්පියන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. මතු භවයක දායකත්වයේ දරන්නා වූ සියලු දෙනා සමග සතර දුකින් මිදීමට මංපෙත් පාදා ගනිත්වායි කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ නමින් මියගිය සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අවශ්‍ය නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් වේවා. මතු උපදිනා භවයකදී සදහම් හමු වී නිවන් මඟ හෙළි කරගනිත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේට සහ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය නිරතුරුවම ලැබේවා. ධම්මැස සහ ධර්ම මාර්ගයේ පූර්ණේ වේවා. මූලිදායකත් දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් පළමුව අධිකාරී මහත්මයාට බිරිඳ සහ දරුවන් වශයෙන් නැත්නම් සමීපය වශයෙන් කරන ප්‍රාර්ථනා අනුවගත් කල සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවචිර ජීවනය ලැබේවා. බිරිඳ සහ සමීප ඥාතීන් සහ ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටගේ යහපත් පැතුම් සඵල වේවා. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් වේවා. උන්ට අකල් මරණ හිමි නොවේවා. කල්යාණ මිත්‍ර ශ්‍රේණිලා ආගේ වටහාගෙන මේ සංඛාර සමතය සහ සංඛාර රැස් කිරීම කියන දෙකේ පරතරය තේරුම් අරගෙන ඔබ සංඛාර රැස් කරන්නන්ගේ ගොඩෙන් සංඛාර සමතේපත්පත් කරන්නන්ගේ මාවතටපත් වෙන කෙනෙක් බවට පත් වෙලා ඔබටත් ඉහාත්ම වශයෙන්ම ඒ සාන්ත සැනසීමට හිමිකම් කියන්නට මෙව ධර්ම දානයේ ධර්ම අවබෝධය හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං